අලුත්ම වීඩියෝ එකකින් ප්ලාන්ට් ටිෂුස් වල ශාක පටකවල පවතින අවසානම කොටස ගැන කතා කරන තමයි දැන් මම සූදානම් වෙන්නේ. ඒ තමයි ෆ්ලෝයම්. මේ වෙනකොට ශාක පටකවල 11 වසර විෂය නිර්දේශයේ තුල පවතින සියලුම කොටස් ආවරණය කළ අවසానයි. plant tissues නැත්නම් ශාක පටවක වල තියෙන අවසානම කොටස තමයි ෆ්ලෝයම්. ෆ්ලෝයම් ගැන කතා කරාම මේ සමස්තයේ අවසාන වෙනවා. අපි බලමු ෆ්ලෝයම් කියන විශේෂිත ශාක පටක ආකාරයේ ගැන අවධානය යොමු කළා. එයා කොහොමද එයා සතු පවතින විශේෂ ලක්ෂණ මොනවද කියන දේවල්, එයාගේ ප්‍රධාන කෘත්‍ය මොනවද කියන දේවල් පිළිබඳව අපි අවධානය යොමු කරමු. ෆ්ලෝයම් වල තමයි සෛලම හා කරට කර ඉන්න සමාජිකය. අපි දන්නවා සෛලම නැත්නම් සෛලම් වැදගත් උනේ ශාක දේහේ පුරා මුලින් උරා ගන්න ජලය නැත්නම් වෝටර්, ඒ වගේම කංජ ලවණ මිනරල්ස් ප්‍රවාහනය කරන්නේ. ශාක දේහේ පුරාවට ප්‍රවාහනය කරන තමයි උපකාරී උනේ. දැන් මේ ෆ්ලෝයම් ගැන කතා කරාම ෆ්ලෝයම් ප්‍රවාහන කෘත්‍යය තමයි සිද්ධ කරන්නේ. සෛලම වගේම ප්‍රවාහන කෘත්‍යය නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් ෆන්ක්ෂන් එකක් තමයි ඉටු කරන්නේ. මෙයා ඉටු කරන ට්‍රාන්ස්පෝර්ට් ෆන්ක්ෂන් එක නැත්නම් ප්‍රවාහන කෘත්‍යය තමයි අපි දන්නවා ශාකය නිෂ්පාදනය කරන ආහාර ෆුඩ්ස්. මේ නිෂ්පාදනය කරන ආහාර ශාක දේහේ නිෂ්පාදනය කරන ස්ථාන වල ඉඳලා අනෙක් ස්ථාන වලට බෙදා හරින්න ඕන. එහෙම නැත්නම් අදාළ අනිත් කොටස් මොකද වෙන්නේ ආහාර නොමතු වීම නිසා අජීවී තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ ශාක දේහය තුල ආහාර නිෂ්පාදනය කරන ස්ථානවල සිට ඒ නිෂ්පාදනය කරපු ආහාර ශාක දේහය පුරාවටම බෙදා හරින්න උපකාරී වන වාහිනී පද්ධතිය නැත්නම් වෙසල් සිස්ටම් එක නැත්නම් නල පද්ධතිය තමයි මේ ෆ්ලෝයම් කියලා හඳුන්වන්නේ. ඒ වගේම මම සෛලම ගැන කතා කරද්දී කිව්වා සෛලම කියන්නේ කම්ප්ලෙක්ස් පර්මනන්ට් ටිෂු එකක්. සංකීර්ණ ස්ථිර පටකයක් කියලා. මේකෙදි ඒ කතාව ඒ විදිහටම කියන්න සිද්ධ වෙනවා. ෆ්ලෝයම් කියන්නේ එහෙම කියන්නේ කම්ප්ලෙක්ස් පර්මනන්ට් ටිෂු එකක්. ඒ ඇවිල්ලා කම්ප්ලෙක්ස් පර්මනන්ට් ටිෂු එකක් නැත්නම් සංකීර්ණ ස්ථිර ශාක පටකයක්. හේතුව එයාව නිර්මාණය කරන්න එකිනෙකට වෙනස් සෛල වර්ග 4ක් සහභාගී වෙලා තියෙනවා. දැන් අපි අවධානය යොමු කරමු එයාව නිර්මාණය කරන්න සහභාගී වෙලා තියෙන එකිනෙකට වෙනස් සෛල වර්ග 4 මොනවද කියලා. දැන් මම කතා කරන්නේ මේ බෝඩ් එකේ තියෙන ඉන්ද්‍ර ප්‍රමාණය සමග එක එක සෛල වර්ගයේ පිළිබඳව වෙන වෙනම තමයි කතා කරන්නේ. අංක 1 මේ ෆ්ලෝයම් වල ඉන්න ජනප්‍රියම අර සෛලම වල හිටපු ජනප්‍රිය සමාජිකයා මතකනේ. ඒ වගේම ෆ්ලෝයම් වලත් ඉන්නවා ජනප්‍රිය සමාජිකයෙක්. එයාගේ නම තමයි සිව් ටියුබ් එලිමන්ට්. නැත්තම් පෙනේර නල ඒකක ටිකක් වැඩිපුර අධ්‍යයනය කරද්දී විශ්වවිද්‍යාලයට ගිහිල්ලා බයොලොජි සම්බන්ධ ජීවිත සම්බන්ධ උපාධියක් හදාරද්දී කතාවේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ඇන්තොපයිට ගත්තම අපි දන්නවා මේ ලෝකේ ඉන්න සංකීර්ණ බයම වැඩිම ශාක වර්ගයේ ඇන්තොපයිට කියලා. ආවෘත බීජක ශාක කියලා. මේ ආවෘත බීජක ශාක වල විතරයි මෙන්න මේ පෙනේර නල ඒකක කියන විශේෂිත ගොඩනැගීම තියෙනවා. නැත්නම් සිව් ටියුබ් එලිමන්ට් එක තියෙනවා. ඒකට අනික් කට්ටියට එයාලට තියෙනවා ඒ කියන්නේ ආවෘත බීජක නොවන අනිත් ශාක වලට තියෙනවා. ඒකට වාහනී පද්ධතියක් තියෙනවා නම් ආහාර ප්‍රවාහනය කරන්න, වෙසල් සිස්ටම් එකක් තියෙනවා නම් ආහාර ප්‍රවාහ ෆුඩ් ට්‍රාන්ස්පෝර්ට් කරන්න අනිවාර්යයෙන්ම යාලට තියෙනවා වෙනම සෛල జాතියක්. ඒක අපි කියනවා පෙනේර සෛල කියලා කියනවා. නැත්නම් සිව් සෙල් කියලා ඒවට කියනවා.
ඒක මෙතනට දාලා කරගන්න එපා. දැන් මතක තියාගන්න මේ ෆ්ලෝයම තුල තියෙන මෙන්න මේ Cu tube element එක නැත්නම් පෙනෙන නල ඒකක කියන විශේෂිත ඒකකයේ ප්‍රධාන වශයෙන්ම දකින්න තියෙන්නේ ඇන්තොපයිටා සතුව. right. ඊළඟ එක. දැන් මේ පෙනෙන නල ඒකකයක තියෙන ලක්ෂණ පිළිබඳව කතා කරමු. ප්‍රධානම දේ තමයි මෙයා living. සජීවී ස්වරූපයක් තියෙනවා. එයා ලිග්නින් වගේ දේවල් තැන්පත් වෙලා නැතුව ඇති. එයා මොන ස්වරූපයෙන්ද පවතින්නේ? living. සජීවී ස්වරූපයෙන් පවතිනවා. මෙයාගේ සෛලය දිහා බැලුවම මේ හැඩය දැක්ක ගමන් තේරෙවලද සිලින්ඩ්‍රිකල්. සිලින්ඩරාකාර හැඩයක් තමයි තියෙන්නේ. සිලින්ඩ්‍රිකල් නැත්නම් සිලින්ඩරාකාර හැඩයක් තමයි තියෙන්නේ. ඒ වගේම තව දෙයක් පෙනේවාට ඒ තමයි මේක දිගැටි elongated. දිගැටි ස්වරූපයකින් යුක්තයි. elongated. දිගැටි සෛල જાති. එකක් සිලින්ඩරාකාරයි. නැත්නම් සිලින්ඩ්‍රිකල් ෂේප් එකක් තියෙනවා. අනිත් එක elongated නැත්නම් දිගැටි ස්වරූපයක් තියෙනවා. දැන් මතක ගන්නයි සෛලම වල සෛලම වාහිනී එකක ගැන කතා කරද්දී සෛලම් එලිමන්ට් වල කතා කරද්දී විසල් එලිමන්ට් ගැන කතා කරද්දී කිව්වා මේ එයාගේ අර ජල ප්‍රවාහන කෘත්‍යය කාර්යක්ෂම කරන්න හරස් විත්ති ක්‍රොස් වෝල් ඩිසෝල්ව් වෙලා නැත්නම් දිය වෙලා තමයි තියෙන්නේ කියලා කිව්වා. හැබැයි මතක තියාගන්න මෙයාලගේ ආහාර ප්‍රවාහනය කිරීම සිද්ධ කරන්න ඕන තමයි. නමුත් හරස් විත්ති සම්පූර්ණයෙන්ම දිය වෙලා නැහැ. මේකේ හරස් විත්ති වලට වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ තනින් තන විතර මොනවද හැදලා තියෙන්නේ? සිදුරු. පෝස් කියලා. මේකට මෙන්න මේ සිදුරු සහිත හරස් විත්ති වලට යටක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා එක ওই විදිහට මේ විදිහට සිදුරු තියෙනවා. ඔන්න ඕකට අපි නමක් දෙනවා. අපි අහලා තියෙනවා කුස්සියේ එක දේවල් මේ හාල් ප්‍රමාණය විශාල දේවල් ඉතුරු වෙන විදිහට හාල් කුඩු ටික පෙරලා ගන්න. ඒ වගේ දේවල් කරන්න අපිට තියෙනවා පෙනේරේ කියලා එකක්. මේකත් නමක් දෙනවා පෙනේර තලය. මොකද මේකට කියන්නේ මේ සිදුරු සහිත ක්‍රොස් වෝල් වලට නැත්නම් හරස් විත්ති වලට කියනවා මොකද්ද? පෙනේර තලය. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා CU plate. මොකද අපි ඒකට කියන්නේ CU plate. පෙනේර තලය. right. එහෙනම් පෙනේර තලය කියන එකක් තියෙනවා. එහෙනම් බලන්න මේකේ නම හැදිලා තියෙන විදිහ පෙනේර නල ඒකක. පෙනේර තලයක් සහිත නල ආකාර ව්‍යුහ. පෙනේරයක හැඩේ තියෙන තලයක් සහිත CU plate එකක් තියෙන සෛල. නැත්නම් නල ආකාර ව්‍යුහ වලට අපි කියනවා පෙනේර නල එකක කියලා. හරි. එහෙනම් මෙතන හරස් විති සම්පූර්ණයෙන් දිය වෙලා නැහැ. තව කාරණයක් මේකේ කියන්න තියෙනවා. දැන් සජීවීනේ. එහෙනම් සෛලයක් සතුව පවතින ඕන අර සෛල ඉන්ද්‍රිකා, සෙල් ඕගනල්ස් ඒවා ඇති. හැබැයි මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. ඒවා තියෙනවා මම පිළිගන්නවා. හැබැයි හැම එකක්ම නැහැ. මේකේ ඇතුලේ නල ස්වභාවයක් පවත්ව ගන්න දෙපේ නැත්නම් ආහාර වලට යන්නේ විදියක් නැහැ. ඒ නිසා ඇතුළ සම්පූර්ණයෙන්ම සෛලීය සතු වන ඉන්ද්‍රිකා වලින් පිරුණොත් ආහාර ප්‍රවාහණය කරන්න ඉඩක් නැති වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මෙයාගේ මේ බිත්ති සීමාවට විතර ඊටාම හීනියට මේක ඇතුලේ තියෙන්නේ. නිසා මම කඩේරකින් වගේ ඇදලා පෙන්නන්න. ඔන්න ඔහොම අර ඇතුලේ තියෙන නිසා එහෙම පෙන්වන්නේ. මේක වටේටම නිකන් හීනියට අර පොල් බෑවක ඇතුලේ තියෙන පොල් සුදු පාට කොටස වගේ වටේටම මොකද වෙන්නේ? මේ විදිහේ ප්ලාස්මා මේ කටලේ ඔය ඉන්ද්‍රිකාත් සියල්ලම තියෙනවා. දැන් මේකේ මේ අර සෛලයක් තුල අන්තර්ගත වෙන තරලේ ඒ කියන්නේ සෙල් ප්ලාස්මා එක සෛල ප්ලාස්මේ කියන ඒවා ඊළඟට එක ඉන්ද්‍රිකා අපි දන්නවා SER කියලා වර්ගයක් තියෙනවා. SER ඒ කියන්නේ ස්මූත් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලස්. මොකද්ද? සිනිඳු අන්තප්ලාස්මී ජාලිකා.
ඒ වගේම රයිබෝසෝම් අර ප්‍රෝටීන් නිෂ්පාදනය කරන්න වැදගත්. රයිබෝසෝම්ස් ඒ වගේ දේවල් මේකේ අන්තර්ගත වෙනවා. හැබැයි මතක තියාගන්න සෛලයක් සතුව සිටින ප්‍රධානම සමාජිකයා මෙතන අන්තර්ගත වෙන්නේ නැහැ. නැත්නම් සෛලයක ඉන්න ප්‍රධාන පාලන මධ්‍යස්ථානය මෙතන නැහැ. කන්ට්‍රෝල් යුනිට් එක නැහැ. කවුද සෛලයක හමු වෙන පාලන ඒකකය කන්ට්‍රෝල් යුනිට් එක කවුද? ඒ තමයි නියුක්ලියස් නෂ්ටිය. මතක තියාගන්න මේ සෛල ආකාරයේ නියුක්ලියස් එක නැත්තම් නෂ්ටිය දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මෙයාව පාලනය කරන්නේ කවුද? මෙයාව පාලනය කරන්න විශේෂ ඒකකයක් නැත්තම් මෙයා විසින් සිදු කරන කෘත්‍යයන් නිවැරදිව කළමනාකරණය කරන්න උදව් වෙන්නේ කවුද? උදව්වට එනවා යාළුවෙක්. කම්පැනියන් කෙනෙක් එනවා. සහචරයෙක් එනවා. අපි දැන් යාව මෙතනට ගෙන්න හදන්න කලින් මෙතන පොඩි මේ කතාවේ ඇති කරුණු වල යම්කිසි මතක් කර ගැනීමක් නැවත කරන්න. ෆ්ලෝයමේ පවතින ප්‍රධානම අංක 1 ඉන්න පුද්ගලයා තමයි පෙනේර නල ඒකක නැත්නම් CU tube elements. මෙයා ඇන්තෝපයිටා වල පමණක් දැකිය හැක. නැත්නම් ආවෘත බීජකවල විතරක් තියෙනවා. අනිත් ඒවට වෙන එකක් තියෙනවා. සකස් වෙලා. ඊළඟ එක තමයි මේ සෛල ගත්තම නලයක් ආකාරයට පිළියෙල වෙලා තියෙනවා. ඒ නිසා සිලින්ඩර් ආකාර හැඩයක් තියෙනවා. සිලින්ඩ්‍රිකල් ෂේප් එකක් තියෙනවා. elongated නැත්නම් දිගැටි ස්වරූපයක් තියෙනවා. ඒ වගේ මෙයාගේ මෙයා සජීවී සෛලයක් ලිවිං සෙල් එකක්. එතකොට මෙයාගේ තියෙනවා මොකද්ද? සයිලෝප්ලාස්මය කියන ඒවා තියෙනවා. අනිත් ඉන්ද්‍රිකා වගේ දේවල් තියෙනවා. ඕගනස් තියෙනවා. සෙල් ප්ලාස්මා එකක් තියෙනවා. හැබැයි මෙයාට නෑ මොකද්ද? නියුක්ලියස් එක කියන ප්‍රධාන පාලක ඒකකේ නෑ. එහෙනම් මෙයාට ප්‍රධාන පාලක ඒකකේ නැතු වුණාම එයාට උදව් කරන්න සමාජිකේ එනවා. නියුක්ලියස් එක නෑනේ. නෂ්ටිය නෑනේ. එන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙයාට උදව් කරන්න ඕන. අපි බලමු මෙයාට උදව් කරන්න ඉන්න සමාජිකයා කවුද කියලා. ඔන්න සිලින්ඩරාකාර හැඩයේ ඉන්න අපූර්ව සමාජිකයා මම මෙතන අඳිනවා. මේ ඉන්නේ එයාගේ හරස් පිටි වල සිදුරු තියෙනවා, ක්‍රොස්ෝල් වල තියෙනවා, පෝල්ස් නැත්නම් සිදුරු තියෙනවා. නියුක්ලියස් එකක් නැත්නම් නෂ්ටියක් නැහැ. එතකොට මෙන්න උදව් කරන්න එන පුද්ගලයා. එයාට මෙන්න මෙහෙම ඇලිලා ඉන්නවා. සම්බන්ධ වෙලා පවතින. මෙයාට උදව් කරන්න මෙයාට නෂ්ටියක් නැති නිසා මෙයාගේ ක්‍රියා පාලනය කරගන්න බැහැ. ඉතින් මෙයාට උදව් කරන්න එනවා විශේෂිත සමාජිකයෙක්. ඒ තමයි සහචර සෛල. companions. එයාට තියෙනවා පත නෂ්ටිය. ප්‍රමාණයෙන් විශාල නෂ්ටියක් තියෙනවා. මොකද එයාගේ වැඩ බලා ගන්නත් ඕන, අරයාගේ වැඩ කරලා දෙන්නත් ඕන. ඉතින් පොඩි එකක් නෙවෙයි, ටිකක් ලොකු නෂ්ටියක් නැත්නම් නියුක්ලියස් එකක් තියෙනවා. මොකද සියලුම ක්‍රියා පාලනය කරගන්න අවශ්‍ය නිසා. ඉතින් මෙයා ගත්තම මෙයාට නියුක්ලියස් එක තියෙනවා. අනිත් ඉන්ද්‍රිකා ඔක්කොම තියෙනවා. සියල්ලම තියෙනවා මෙයා ගාව. කිසිම ගැටලුවක් නැහැ. පණක් තියෙනවා. ලිවිං සෙල්. එහෙනම් මතක තියාගන්න මේ සහචර සෛල කෙනෙක් කෙනා නැත්නම් මෙතෙන්දි කතා කරන දෙවෙනි සමාජිකයාට කම්පැනියන් සෙල්ස්ට පණ තියෙනවා. සජීවී ස්වභාවයෙන් පවතින ලිවිං සෙල්ස්. කලියන්න ඕනේ නැහැ. දැන් බලමු මේ දෙන්න එකතු වෙලා කොහොමද මේ ආහාර ප්‍රවාහන කෘත්‍යය ඉටු කරන්නේ කියලා. දැන් බලන්නකෝ. මම මෙතන චූටියට අදිනවා ශාක සෛලය. ශාක පත්‍රය. ඒ ශාක පත්‍රය කියන්නේ ශාක පත්‍ර නැත්නම් ප්ලාන්ට් ලීව්ස් වලින් තමයි මොනවා කරන්නේ? ප්‍රභා සංශ්ලේෂණය නැත්නම් ෆොටෝසින්තසිස් උපරිම වශයෙන් සිද්ධ වෙන්නේ. මැක්සිමම් amount එකක් එන්නේ එතන. ඒකද ප්‍රභා සංශ්ලේෂණ කියන ක්‍රියාවලිය නැත්නම් ෆොටෝසින්තසිස් process එක සිදු කිරීම සඳහා උපරිමව හැඩ ගැසුණු
ව්‍යුහය තමයි ශාක පත්‍රය කියන්නේ. දැන් මේ ශාක පත්‍රයේ මතට සූර්යාලෝකයේ පතනය වුණාම මේ ශාක පත්‍රයේ ඇති සෛල තුල නිෂ්පාදනය වෙනවා මොනවද? ආහාර. මොනවද නිෂ්පාදනය වෙන්නේ? ආහාර නිෂ්පාදනය වෙනවා. මම මේ මෙතන තියෙන චූටි සෛලයක් මෙතනට එළියට අරගෙන ප්‍රමාණය ලොකු කරලා අඳින්නම්. මොකද මේ වැඩේ පැහැදිලි කරන්න ඒක අවශ්‍ය නිසා. right. දැන් බලන්න වෙනදී. ඔය දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ නැමැති ක්‍රියාවලිය හරහා ෆොටෝසින්තසිස් process එකෙන් නිෂ්පාදනය වෙන ප්‍රබලම ආහාරය තමයි ජනප්‍රියම ආහාරය තමයි ග්ලූකෝස්. කවදද නිෂ්පාදනය වෙන්නේ? ග්ලූකෝස්. මේ නිෂ්පාදනය වෙන ග්ලූකෝස් එකපාරම ශාක දේහයේ පවතින වෙනත් ස්ථාන වලට ප්‍රවාහනය කරන්නේ නැහැ. දැන් මිරිස් මෝලක එක මිරිස් කුඩු පැකට් එකක් හැදුපු ගමන්ම ලොරිය දාගෙන පටවගෙන ගිහලා කඩේට දාලා එන්නේ. මොකද එන්නේ? ටිකක් ලොට් එක හැදෙනකම් මිරිස් පැකට් 1000 2000 10000ක් හැදෙනකම් මොකද එන්නේ? తాවකාලිකව ඒ කර්මාන්ත ශාලාවේ තැනක එක ගබඩා කරලා තියෙනවා. ෆැක්ටරි එකේ තැනක මේක ගබඩා කරලා තියෙනවා. එතකොට මතක තියාගන්න ඕන කාරණයක් තමයි දැන් ග්ලූකෝස් උත් එකපාරම ප්‍රවාහනය කරන්නේ නැත්නම් යවන්නේ නැත්නම් මෙයත් මොකද කරන්නේ? කොහේ හරි තැනක මේ සෛලයේම කොහේ හරි තැනක ගබඩා කරලා තියෙනවා ඇති. හැබැයි මතක තියාගන්න ප්ලාන්ට් බොඩි එකක ශාක දේහයක කාබෝහයිඩ්‍රේට් අපි දන්නවා මේ ග්ලූකෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට් එකක්. කාබෝහයිඩ්‍රේට් වල මොනොසැකරයිඩ් යටතේ තමයි එයා ඉන්නේ. මොනොසැකරයිඩ් කියන්නේ තමයි එයා. ඒතර මතක තියාගන්න ශාක දේහයක කොහේ හරි තැනක කාබෝහයිඩ්‍රේට් වර්ගයක් තැම්පත් වෙනවා නම් ආහාරයක් විදිහට තැම්පත් වෙනවා නම් තැම්පත් කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි පිෂ්ඨය විදියට ස්ටාර්ච්. එහෙනම් මතක තියාගන්න ප්‍රභා සංශ්ලේෂණයෙන් නැත්නම් ෆොටෝසින්තසිස් වලින් හැදිච්ච මේ ග්ලූකෝස් ටික ටෙම්පරරි తాවකාලිකව මොකද වෙන්නේ? අදාළ සෛලයේ තුලම ගබඩා වෙනවා. හැබැයි ග්ලූකෝස් විදියට නෙමෙයි. කවුරු විදියට ගබඩා වෙන්නේ? ස්ටාර්ච් නැත්නම් පිෂ්ඨයේ විදියට. දැන් ගබඩාව ටික ටික පිරීගෙන දැන් ප්‍රවාහනය කරන්න පුළුවන් තරම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි දැන් පිෂ්ඨය නැති ප්‍රවාහනය කරන්න බෑ පිෂ්ඨයේ විදියට. හේතුව පිෂ්ඨය කියන්නේ වතුර දිය වෙන කෙනෙක් නෙවෙයි. insoluble in water. දැන් පිෂ්ඨයේ විදියට නැත්නම් ස්ටාර්ච් විදියට ගෙනියන්න බෑ. හේතුව මේක නලයක්. අපි දන්නවා භාජනයකට ලුණු කැට ටිකක් දාලා බීම බටයකින් ඉරුවොත් එහෙම ලුණු කැට බීම බටය දිගේ උඩ දෙන්නේ නැහැ. හැබැයි අර ලුණු ටික වතුරේ දිය කරොත් මොකද වෙන්නේ? අන්න නලය තුලින් ඉහළට ගමන් කරන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න ඕන දේ තමයි නලයක් තුලින් මොන හරි දෙයක් ප්‍රවාහනය කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ අදාළ ද්‍රව්‍යයේ ද්‍රවයක දියවිය යුතුයි. දැන් ශාකයට මේ වැඩේ සඳහා වෙන ද්‍රව නැහැනේ. තියෙන එකම ද්‍රවය තමයි වතුර. එහෙනම් වතුරේ දී වෙන්න ඕන ප්‍රවාහනය කරන්න බලාපොරොත්තු වෙන ආහාර වර්ගය. හැබැයි අපි දන්නවා ග්ලූකෝස් නම් වතුරේ දී වෙනවා කියලා. හැබැයි මේ ක්‍රියාවලියේදී ග්ලූකෝස් හදන්නම ඕනේ නැහැ. එයාලා මොකද කරන්නේ? ස්ටාර්ච් ටික ප්‍රවාහනය කරන්න කිට්ටු වුණාම පරිවර්තනය කරනවා ඩයිසැකරයිඩයක් වෙන විදන කාබෝහයිඩ්‍රේට් වල තියෙනවා තව වර්ගයක් ඩයිසැකරයිඩ්. ඒකේ තියෙන ජනප්‍රියම සමාජිකයේ තමයි සුක්‍රෝස් කියන්නේ. සුක්‍රෝස් කියන්නේ මේ ලෝකේ තියෙන පැණි රසම සීනි જાති. sweetest sugar එක තමයි යා. දැන් සුක්‍රෝස් බවට හැරෙවුවා. හරවල මොකද කරන්නේ? දැන් හරි. මෙයා වතුර දිය වෙනවා. soluble in water. මේ සෛලෙත් එක්ක කතා කරනවා කවුද? සහචරයා. කතා කරලා කියනවා අනේ අපිට ඔයා හදපු සුක්‍රෝස් වලින් ටිකක් දෙන්න කියලා. මෙයා තමයි ගනුදෙනුව කතා කරන්නේ. ඔන්න මොකද වෙන්නේ? ගනුදෙනුවට අනුව සුක්‍රෝස් මෙයා හරහා ඇතුල් වෙනවා කොහටද? මෙන්න මේ කියන විශේෂිත ව්‍යුහයට ඇතුල් වෙනවා. දැන් මොක වෙන්නේ? ශාකය පත්‍රවල. ශාක පත්‍රවල තමයි මොක වෙන්නේ. දැන් මොකද වෙන්නේ? ඔතන යට ඔහොමම තව එකක් ඕකට සම්බන්ධ වෙලා ඇති. ඒකටත් මෙහෙම එකක්. ඔහොම යටට මේ දේ ඔය විදිහටම අඛණ්ඩ නලයක් නිර්මාණය කරලා ඇති සහචරයත් සමග මේ විදිහට.
දැන් මේක පැහැදිලිනේ. ඔන්න දැන් ශාක පත්‍රයෙන් ආහාර ටික බාරගත්තා. දැන් අපි හිතමු ඔන්න ශාක කඳ ඔස්සේ මේ ආහාර ටික ඇවිල්ලා දැන් මේ මුලට එනවා. මෙතෙන් මුල. හරියට ඇවිල්ලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ මුලේ තියෙන සෛලවලට මේ ප්‍රදේශයේ තියෙන සෛලයක් තියෙන මෙතන චූටි සෛලයක්. එයාට දැන් ආහාර හිඟයි. එයා මොකද වෙන්නේ? ආහාර ලොරියක් කෙනකම් බලාගෙන ඉන්නවා. ඉන්නකොට ඔන්න ආහාර පටවගෙන මෙයා දැන් ශාක පත්‍රයේ ඉඳලා ආහාර අරගෙන ඒ අඛණ්ඩ නලයේ ඔස්සේ මෙහෙම ගලාගෙන එනවා. මෙයා කතා කරනවා එයා ළඟම ඉන්න සහචර සෛලෙත් එක්ක කතා කරනවා. කතා කරලා මෙයා ඉල්ලනවා මෙයාගෙන් අනේ මට කෑම ටිකක් දෙන්න. එතකොට මොකද කරන්නේ? සහචර සෛලයට දුක හිතිලා මොකද වෙන්නේ? මෙතනින් ආහාර ටිකක් අරගෙන සුක්‍රෝස් ටිකක් අරගෙන මෙයාට දෙනවා. එයා මොකද කරන්නේ? ඒ සුක්‍රෝස් ටික එයාට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදිහට හදාගෙන ඉතුරු ටික ගබඩා කරලා තියෙනවා. ඔන්න ඔය ක්‍රමවේදේ හරහා තමයි මොකක් වෙන්නේ? ෆ්ලෝයම තුල ආහාර ප්‍රවාහණය වෙන්නේ. ඒ සඳහා වැදගත් වෙන ප්‍රධාන සෛල වර්ග දෙකයි. එකක් මෙයා ඒ තමයි CU tube එලිමන්ට් එක නැත්නම් පෙනීර නල ඒකක. අනිත් එක එයාත් එක්කම බැඳිලා ඉන්න සහචර සෛල නැත්නම් කම්පැනියන් සෙල්ස්. මෙන්න මේ ආහාර මේ වගේ නලයක් තුලින් සුක්‍රෝස් විදියට ප්‍රවාහණය කරන වැඩේට නමක් දෙනවා. ට්‍රාන්ස්ලොකේෂන්. සිංහලෙන් කියනවා පරිසංක්‍රමණය. මේ වැඩේට කියනවා මොකද්ද? පරිසංක්‍රමණය කියලා. ට්‍රාන්ස්ලොකේෂන්. සමස්ත ක්‍රියාවලිය පැහැදිලි. දැන් ෆ්ලෝයම වල සෛලම වල වගේ එකිනෙකට වෙනස් වර්ග හතරක් තියෙනවා කොහොමද? දැන් දෙකයිනේ කතා කරේ. ඉතුරු දෙන්න කවුද? සුපුරුදු පරිදිම. අනිත් එක්කෙන තමයි ෆ්ලෝයම් පැරන්කයිම. ෆ්ලෝයමීය මෘදු ස්තර. මෙයා සජීවී සමාජිකයෙක්. මොකද මෙයා මෘදු ස්තරයක්. පැරන්කයිම කියන්නේ මෘදු ස්තරයක්. ඔයාලට හමු වුණා සෛලම වලත් මේ වගේ මෘදු ස්තරයක්. මොකද්ද? සෛලම් පැරන්කයිම. මෙතන තියෙන කවුද? ෆ්ලෝයමීය මෘදු ස්තර නැත්නම් ෆ්ලෝයම් පැරන්කයිම. මෙයාගෙනුත් ආහාර ප්‍රවාහන කෘත්‍ය සඳහා මහා ලොකු උදව්වක් සිද්ධ වෙන්නේ නැත්නම් උපකාරයක් සිද්ධ කරන්නේ නැහැ. ඊළඟ එක්කෙනත් ඉතින් දන්නවා. සෛලම් වල තිබ්බ මතකද ෆයිබර් කියලා જાතිය. තන්තු. සෛලම් ෆයිබර්. නැත්නම් සෛලමීය තන්තු. මෙතනක් තියෙනවා තන්තු જાතිය. ෆ්ලෝයමීය තන්තු. විශේෂත්වය මොකක්ද? කලින් සඳහන් කරපු තුන් දෙනාටම පණ තියෙනවා. සජීවී living. හැබැයි මෙන්න මේ ආදය විතරක් හතරවෙනි සමාජිකයා. මෙයා 3 අංක 3 මෙයා 4. හතරවෙනි සමාජිකයා විතරක් අර ලිග්නින් තැම්පත් වීම නිසා අජීවී තත්ත්වයට පත් වෙනවා. non living property එක තියෙනවා. නැත්නම් non living feature එක තියෙනවා. එහෙනම් මේ සමස්ත පටකය තුල එකිනෙකට වෙනස් සෛල වර්ග 4යි. ඒ හතරෙන් මෙයා විතරක් අජීවී non living. අනිත් 3 දෙනාම living ජීවී. හැබැයි කලින් කතා